සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. බස්නාහිර පළාතේ වයස 30ට වැඩි සියලු දෙනාට එන්නත් දීම මේ මාස 30 වන දිනට පෙර අවසන් කළ යුතුයි. ජනපති අවධාරණය කරයි. මගේ ටාගට් එක තියෙන්නේ විශේෂයෙන්ම 30න් ඉහළ 100%ක් එන්නට දෙන්න මේ මාසේ. මුදල් අමාත්‍යාංශයේ සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ විෂයපතය සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක්. මෙරටට ආවේනික මිරිදිය මත්ස්‍යයන් වර්ග 12ක් දැඩි වදවීමේ තර්ජනයක. ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයින්ගේ යළිත් වර්ධනයක්. මෙරටට ගෙන්වන ලද ෆයිසර් එන්නත අද සිට මන්නාරම් ප්‍රදේශයේ දීවරීන්ට සහ විදෙස්ගත වන සිසුන්ට ලබා දීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. මේ අතර ඊයේ දිනේ නව කොවිඩ් ආසාදිතයින් 1270 දෙනෙකු හඳුනාගත් අතර ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,69,946ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1270 දෙනා අතරින් 1223 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් වනවා. එමෙන්ම විදේශයන් සිට පැමිණි 47 දෙනෙකුද ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 229ක්. එමෙන්ම සෙසු ආසාදිතයින් අතරින් කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 180ක් හඳුනාගෙන ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 137ක්. මේ මොහොතේ අපි දකිනවා දැනට සති කිහිපයකට පෙර තිබුණු තත්වයට වඩා හොඳ තත්වයක් තියෙන බව. නමුත් මේක තවදුරටත් ඒ ආකාරයෙන් පවතිනවද නැද්ද කියන එක අද තීරණය කරන්න අමාරුයි. තව සති කිහිපයක් ගත වෙනකොට තමයි ඒ පිළිබඳවත් යම්කිසි තීරණයකට එන්න පුළුවන් වෙන්නේ. මේ අතර පෙරේදා වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 40ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3391ක් දක්වා ඉහළ ගියා. මේ අතර අද දිනේ තවත් කොවිඩ් ආසාදිත මරණ 43ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3434ක් දක්වා ඉහළ ගියා. මේ අතර මේ වන විට මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 26000ක්. ඉන් පුද්ගලයින් 2171 දෙනෙකුට එම එන්නත ලබා දුන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙසයි. කෙසේ වෙතත් ඊයේ දිනේ ලෙස සිදු වූ එන්නත්කරණය නවතා දැමුවේ ඉදිරියේදී මෙරටට ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලැබීමට නියමිත බැවින්. ඒ අනුව මේ වන විට ඉතිරිව ඇති ෆයිසර් එන්නත් ප්‍රමාණය මන්නාරම ප්‍රදේශයේ දීවරයන් සඳහා ලබා දීමට නියමිත බවයි යුද හමුදාපති ජනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. එමෙන්ම කොවිඩ් කාර්යසාධක බලකායේ ලියාපදිංචි වූ විදෙස් රටවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින සිසුන් 1130ක් සඳහා ඊයේ යුද හමුදා රෝහලේදී ෆයිසර් එන්නත ලබා දුන් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා. එමෙන්ම ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන එන්නත් කරන මධ්‍යස්ථානද ඇතුළුව අද දිනේ දිවයින පුරා මධ්‍යස්ථාන 300කදී කොවිඩ් මර්ධන එන්නත්කරණය සිදු කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. එන්නත් ඔබ ලැබෙන පරිදි මන්නාරම් දිස්ත්‍රික්කයේ තවත් අනෙක් ප්‍රදේශ දක්වාත් මේක ව්‍යාප්ත කරන්න පුළුවන්. ඒ වගේම උතුරු නැගෙනහිර ප්‍රදේශවලත් ඒ වගේ අවදානම් කණ්ඩායම් වලට නොකිරීමට අපේ බලාපොරොත්තුවක් නැහැ. නමුත් ඒ සියල්ල තීරණය වන්නේ ඉදිරියේදී පයිතර වෙන්නත් ලැබෙන ප්‍රමාණය මතයි. ඔයතුමනේ මේ වන විට සංචාරක මඟ පෙන්වන්න සඳහා එන්නත් ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් වෙලා ඒ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒක සංචාරක අමාත්‍යාංශයත් ඒ වගේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය මට්ටමින් සාකච්ඡා කරලා ඒ ප්‍රදේශවල අය වෙනුවෙන් ඒ ක්‍රියාවලිය කරගෙන යනවා. ඒ ටිකෙන් තමන්ගේ ප්‍රාදේශීය වශයෙන් සංචාරක විශේෂ භාරව ඉන්න බලධාරීන් හා සම්බන්ධ වී අවශ්‍ය තොරතුරු ලබා ගන්න ඕන. මේ අතර රටේ අධ්‍යාපන ව්‍යුහය යලි ආරම්භ කිරීමට සහ පාසල් අධ්‍යාපන කටයුතු යලි ආරම්භ කිරීමේ වැඩපිළිවෙලෙහි පළමු පියවර වශයෙන්
විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහා එන්නත් කරන වැඩසටහන අද ආරම්භ කෙරුණා. එම වැඩසටහනට අනුව මෙම මස 12 වෙනිදා සඳුදා සිට සියලුම ගුරුවරුන් එන්නත් කරණයට ලක් කිරීමට නියමිතයි. එසේ ගුරුවරුන් එන්නත් කරණය කිරීමෙන් අනතුරුව පළමු පියවර ලෙස දරුවන් 100ට අඩු පාසල් 2962ක් අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමටයි නියමිත වැත්තේ. මේ සියල්ලකටම ආරම්භය තමයි මේ එන්නත් දී. දැන් ඒක අද මෙතනින් පටන් ගන්නවා බොහොම ක්‍රමානුකූල විදිහට මේක කෙරීගෙන යනවා. ගුරුවරුන් ඉන්නවා අපේ රටේ 2,42,000ක්. හැබැයි සෑහෙන පිරිසකට විශේෂයෙන්ම බස්නාහිර පළාතේ දැනටම එන්නත ලැබිලා තිබෙනවා. ගුරුවරුන්ට එන්නත ලබා දුන් පසු අපි ඊළඟ පියවර හැටියට කරන්නේ අපේ රටේ ළමයින් 100ට අඩුවෙන් ඉන්න පාසල් පුළුවන් තරම් ඉක්මනට විවෘත කිරීමටයි. මේ අතර තවත් AstraZeneca එන්නත් මාත්‍රා 350ක ඇසුරුමක් අද දිවයිනට හිමි වී තිබුණා. ඒ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනවල සේවය කරන පුද්ගලයින්ට ලබා දීම සඳහා බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස් වසමේ කැකුලන්දර පිඹුර කොටස අද උදෑසන 6 සිට හුදකලා තත්වයට පත් කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. එමෙන්ම තලයිමන්නාරම පොලිස් වසමේ තලයිමන්නාරම ජැටිය නැගෙනහිර සහ බටහිර මාවනැල්ල පොලිස් වසමේ හිඹුල්ලොය හා මහවත්ත ප්‍රදේශයේ හුදකලා බවින් ඉවත් කිරීමටයි පියවරගෙන ඇත්තේ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 25520ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2,41,035ක් ලෙසයි. එළඹෙන සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයකට කොවිඩ් එන්නත ලබා දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පුළුල් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදී ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ කොවිඩ් පැතිරයාමේ අවදානම හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාවය ලබා දෙමින් ජුලි මාසය ඇතුළත ලැබෙන එන්නත් මාත්‍රා සංඛ්‍යාව ජනතාවට ලබා දීමට සැලසුම් කර ඇති බවයි. මගේ ටාගට් එක තියෙන්නේ විශේෂයෙන්ම කොළඹ ගම්පහ කළුතර 30න් ඉහළ 100%ක් එන්නට දෙන්න මේ මාසෙ. ඒතර අපිට කලම්බු වලට ඕන 100%ක් දෙන්න තව ලක්ෂ 2යි. 11 එන 2 මිලියන් වලින් ලක්ෂ 2ක් කොළඹට දෙනවා. 2 lakhs ගැහුවම මුළු කොළඹම 30න් ඉහළ 100%යි. ගම්පහට ලක්ෂ 5ක් දෙනවා. ඊළඟට කළුතර ටිකක් අමාරුයි ලක්ෂ 3ක්. කළුතර හොඳට බලන්න වෙනවා ඒ ලක්ෂ 3 ගහන්න. ඒක ගැහුවම කොළඹ ගම්පහ කළුතර 30න් ඉහළ 100%ක්ම ඉවරයි. එතකොට අපිට ඇත්තටම ජුලයි වල අපි මේ ටික අපි ඔක්කොම ඉන්නත කොහොම හරි ගහගත්තොත් කොළඹ ගම්පහ කළුතර නුවර කෑගල්ල මැනා වවුනියා කියන ඩිස්ට්‍රික් 100%ක් අපිට ගහලා ඉවර කරන්නට පුළුවන්. ගාල්ල මාතර හම්බන්තොට අනුරාධපුර නුවරඑළිය රත්නපුර බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා එන්නත් ලක්ෂය බැගින් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට එන්නත් ලක්ෂ 2ක් වෙන් කර තිබෙනවා. මෙම එන්නත් විධිමත්ව සහ කඩිනමින් ලබා දීමේ අවශ්‍යතාවයද ජනාධිපතිතුමා විසින් එහිදී පෙන්වා දී තිබුණා. AstraZeneca එන්නත් මාත්‍රා මිලියන 1.47ක් ඉදිරි සතිය තුළ ලැබීමට නියමිත බවද එම නිවේදනයේ සඳහන්. මේ වන විට සැලකිය යුතු ප්‍රතිශතයකට එන්නත්කරණය සිදුව ඇති නිසා ආර්ථික ක්‍රියාකාරකම් වෙනුවෙන් වැඩි ඉඩක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා හෙදී අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම එන්නත්කරණය පිළිබඳව සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව තානාපති කාර්යාල දැනුවත් කිරීමේ අවශ්‍යතාවයද එහිදී සාකච්ඡාවට ලක් වුණ බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. අමරිකාවේ කොවිඩ් ආසාදිතයින් යළිත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා. ඒ එරට ප්‍රමුඛතම කොවිඩ් වෛරස් ප්‍රභේදය බවට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පත්වීම හේතුවෙන් ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය තුළ මෙම සතිය ඇතුළත COVID-19 ආසාදිතයන් වාර්තාවීම ගෙවුණු සතියට සාපේක්ෂව 111කින් පමණ ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම එලෙස වාර්තා වූ නව ආසාදිතයන් සියලු දෙනාම පාහේ සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා නොගත් අයවලුන් බවටයි අනාවරණය වී ඇත්තේ. මෑත දිනවල වාර්තා වූ COVID-19 ආසාදිතයන්ගෙන් 93ක් පමණ එන්නත් කිරීමේ අනුපාතය 40%ට වඩා අඩු ප්‍රාන්තවලින් වාර්තා වී ඇති බවට එක්සත් ජනපදයේ රෝගපාලන
කරන්න හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කර තිබෙනවා. මෑත මාසවල මූලික දත්තවලට අනුව COVID-19 ආසාදන වලින් 99.5%ක්ම සිදුව ඇත්තේ එන්නත් ලබා නොගත් පුද්ගලයන් තුළ බවයි වාර්තා වන්නේ. අධිකව බෝවන තත්ත්වයක් පෙන්නුම් කරන මෙම ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට ලෝපුරා වෙනත් රටවලින්ද වාර්තා වී තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය පැතිරවීම වැළැක්වීම සඳහා වර්තමාන පියවරයන් ක්‍රියාත්මක වී නොමැති බව පෙන්නුම් කිරීමෙන් පසු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දැඩි කොවිඩ් සීමාවන්ට ලක් කර තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නගරයෙන් නව කොවිඩ් ආසාදිතයන් 44 දෙනෙකු වාර්තා වී ඇති අතර ප්‍රජාවේ ඉහළ පිරිසක් වෛරසයට නිරාවරණය වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ. ඒ හේතුවෙන් සිඩ්නි අගනුවරට පනවා ඇති සංචරණ සීමාවන්ට අනුව එම නගරයේ පදිංචිකරුවන්ට තම නිවෙස් වලින් කිලෝමීටර 10කට වඩා ගමන් කිරීම තහනම් කර ඇති අතර වෙළඳසැල් සහ සාප්පු සවාරි සඳහා සෑම නිවසකින්ම එක් අයෙකුට පමණක් අවස්ථාව ලබා දී තිබෙනවා. එමෙන්ම ඉන්දියාවෙන් ප්‍රථම වරට අනාවරණය වූ අතිශයින් බෝවන ඩෙල්ටා ප්‍රභේදය මෑත සතිවලදී එරට ප්‍රාන්ත අගනුවරවල වේගෙන් ව්‍යාප්ත වී ඇති බවට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇති බවයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. ලාභ ලැබිය යුතු ආයතන තුළින් ලාභ නොලැබෙන තත්ත්වයක් උද්ගත වී ඇත්තේ කුමන කරුණු හේතුවෙන්ද යන්න බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. ඒ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් දැන් මෙතන ලොකු පාඩුව පිළිබඳව අරුබුදයක් තියෙනවා. හැබැයි අපි දන්න විදිහට යා ලංකා ආයතනය ලාභ ලබන්න ඕන. තෙල් සංස්ථාවත් ලාභ ලබන්න. හැබැයි ඒ ලාභ නොලැබෙන කාරණේ පිළිබඳව අපිට දෙගිඩියාවක් තියෙනවා රටට. දැන් ඩොලරේ වැඩි වුණත් අඩු වුණත් පාඩුවට තෙල් දෙන්නේ නැහැ නේ කරු එමෙතුමනි පිළිගන්න වෙනවනේ. මේක රටට පැහැදිලිව කියන්න ලාභ ලබන ආයතන දීර්ඝකාලීනව පාඩු ලබනවා කියන ඒ වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ කොතනින්ද කියන කාරණේ ඔබ හඳුනාගෙන තියෙනවද? ඒ හිල වසා දැමීම සඳහා ඔබ අනුගමනය කරන ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද කියන කාරණේ. කඤ්ඤතෙල් නීතිගත සංස්ථාව 2020 වසරේදී බිලියන 39ක මෙහෙයුම් ලාභයකුත් බිලියන 2.2ක සුද්ධ ලාභයකුත් ලබලා තියෙනවා. නමුත් 2021 පළවෙනි මාස 5 පමණක් රුපියල් බිලියන 57ක් නැත්නම් රුපියල් කෝටි 5700ක අලාභයක් ලබනවා. මේ ආයතනයේ පාඩු ලබන්න කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනිම කාරණේ තමයි අපි දැනටත් මේ මිල වැඩි කිරීමෙන් පස්සේ ඩීසල් ලීටරයක් අපි විකුණුවේ රුපියල් 14ක් පාඩුවේදී වැඩි කරේ රුපියල් 7කින් පමණයි. ඒ වගේම භූමි තෙල් අපි රුපියල් 74 විකුණන්නේ හැබැයි රුපියල් 105ක් අපිට පිරියය තියෙනවා. ඒ වගේම විදුලි බල මණ්ඩලයට සාහන මිලට විදුලිය ලබා දීම සඳහා දැවි තෙල් ලබා දෙනවා. දැවි තෙල් ලබා දෙන රුපියල් 70ට අපිට රුපියල් 105ක් පිරියය වෙනවා. වැඩි මිලට පිරිවැයට අරන් අඩු මිලට දෙන නිසා තමයි අලාභය ලබන්න මූලිකම හේතුව. අලාභය ලැබීමට ඊළඟ හේතුව තමයි 1994 ඉඳන් අකණ්ඩවම ඉන්ධන මිල අඩුවට විකිණීමේ ප්‍රතිඵලයක් විදියට අපේ අය අරන් තියෙනවා ඩොලර් වලින් අය. දැන් ඩොලරේ වටිනාකම වැඩි වෙද්දී එක පැත්තේ අපි ගෙවන්න ඕනි පොලිය වැඩි වෙනවා. අනිත් පැත්තෙන් රුපියල පිරිහීමේ අගය අපිට ගැලපන්න සිද්ධ වෙනවා. 2019 වසරේ ගරු මන්ත්‍රීතුමා රුපියල් බිලියන 80ක විතර දැවැන්ත මුදලක් රුපියල පිරිහීමෙන් පමණක් අපිට පාඩු වුණා. මේ කාරණා සියල්ලම තමයි සංස්ථාවේ පාඩුවට එන්නේ. ප්‍රශ්නෙට විසඳුම තියෙන්නේ මධ්‍ය කාලීන සහ දිගු කාලීන. ඉතින් මේ පිටරටින් මේ ඉන්ධන ගේන තාක් ඩොලරේ වැඩිවීමට ලෝක වෙළඳ පොලේ මිල වැඩිවීමට අපි අකමැත්තෙන් නමුත් මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකයේ සිදුවී දැනට මාසකට අධික කාලයක් ගත වී තිබෙනවා. නමුත් දීවර ජනතාවට සමුද්‍ර සහ වෙරළාසන්න පරිසර පද්ධතියට සහ සංචාරක කර්මාන්තයට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම හෝ හානි අගැයීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පිළිගත හැකි ප්‍රගතියක් දකින්නට ලැබෙන්නේ නැහැ. අන්තර් වන්දි මුදලක් මේ වන විට ලැබී තිනවා. එය ඇමරිකන් ඩොලර් මිලියන 0.36ක්. ඒ මුදලින් දීවරයන් වෙනුවෙන් මේ වන විට දීවරයන් ඉල්ලා ඇති මුදලට වැඩිය රුපියල් මිලියන 420ක් දීවරයන් වෙනුවෙන් වෙන් කළා තියෙනවා මේ මුදල. අපි මිලියන 40ක් ඇමරිකානු ඩොලර් වන්දිය ඉල්ලලා තියෙන්නේ සම්පූර්ණ වන්දියක් හැටියට නෙවෙයි. ඒක ජූනි 1 වෙනිදා වෙනකොට අතුරු වන්දියක් හැටියට තමයි ඒක කරලා තියෙන්නේ. විවිධ ශේෂ්ත්‍ර වලින් යම් ප්‍රමාණ අරගෙන අලවන අතුරු හිමිකම් පෑමක් හැටියට කරු නීතිපතිතුමාගේ උපදෙස් පිට ලබා දීලා තියෙනවා. ඒ ගෙවීම් ලබන සතිය වෙනකොට සිද්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අමාත්‍යංශ කිහිපයක විෂයපතයන් සංශෝධනය කරමින් ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය යළි සංශෝධනය කර අද තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යංශය යටතේ පැවති අරමුදල් කිහිපයක් ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතට පැවරෙන බව සඳහන්.
මුදල් අමාත්‍යවරයා ලෙස ඊයේ බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දෙනු ලැබුවේ. ඒ අනුව ඒ අමාත්‍යංශයට අදාළ විෂයපතයන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කළා. එහි දැක්වුණේ මුදල් අමාත්‍යංශය යටතට අරමුදල් 18ක් ඇතුළු දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන රාජ්‍ය සංස්ථා 51ක් අයත් බවයි. අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයට ආයතන 10ක් ගැසට් කර තිබුණා. කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතාගේ මුදල් අමාත්‍යංශය යටතට ගැසට් කර තිබූ බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතට පත් කර ගනිමිනුයි අද යලි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණේ. ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයට අමතරව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු සහ නාගරික සංවර්ධන නිවාස අමාත්‍යංශයද පවතින්නේ අග්‍රාමාත්‍යවරයා යටතේයි. එමෙන්ම සංගණන ආඥා පනත, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යාපන ආයතන පනත, තිරසර සංවර්ධන පනත, ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිතීන් පනත, මධ්‍යම සංස්කෘතික අරමුදල පනත ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කළ යුතු නීති හා අන පනත් යටතට අයත්. එමෙන්ම විසර්ජන පනත්, රේගු ආඥා පනත, හරබදු පනත ආදියට අමතරව ජාතිය ගොඩනැගීමේ බදු පනත, ශ්‍රී ලංකා ණයතොරතුරු කාර්යාංශ පනත ආදිය මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කළ යුතු නීති හා අන පනත් යටතට අයත් වනවා. නැවතත් ප්‍රවෘත්ති. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධව මත දෙකක් ඇති බවත් තාක්ෂණික උපදෙස් වලින් අනතුරුව නම්‍යශීලී සහ වඩාත් ප්‍රායෝගික තීන්දුවක් ගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. දැන් අද තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි විභාග ප්‍රතිඵල නිකුත් කිරීම. 6,22,000ක් ළමයි අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. සෞන්දර්ය විෂය 8 ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ ප්‍රශ්නය තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වෙලා තිබෙන්නේ. දැන් මේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්නට බැරි වුණත් මේ තත්වය තුල පාසල් පාදක තක්සේරු කිරීමක් කිරීලා තියෙනවා. එතකොට මේ සුවිශේෂ තත්වය තුල ඒ පාසල් පාදක තක්සේරු කිරීමේ ලැබිච්ච ලකුණු අනුව මේ ප්‍රතිඵල නිකුත් කරනවාද කියන ප්‍රශ්නය තමයි निराකරණය කිරීමට අපි දැන් උත්සාහ කරන්නේ. අනිත් ප්‍රශ්නය තමයි උසස් පෙළ විභාගය. දැන් දැනට අපි හිතලා තියෙන්නේ ඒක ඔක්තෝබර් මාසයේ පවත්වන්න. ඒ පිළිබඳ මත දෙකක් තිබෙනවා. දැන් මේ විභාගයට ප්‍රථම වතාවට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවා දල වශයෙන් 2 ලක්ෂයක්. දෙවන වතාවට පෙනී සිටින ශිෂ්‍යයන් ඉන්නවා 1,50,000. දැන් ප්‍රථම වතාවට විභාගයේ ලියන ශිෂ්‍යයන් කියනවා මේ විභාගයේ ටිකක් කල් දැම්මොත් හොඳයි කියලා. ඒ මොකද විෂයමාලා නිර්දේශ සම්පූර්ණ කිරීමට අමාරු වෙලා තිබෙන නිසා. හැබැයි දෙවනවරට විභාගයේ ලියන ශිෂ්‍යයන්ට ඕන වෙලා තියෙනවා මේ ඔක්තෝබර් මාසයේම ප්‍රමාදකින් තොරව මේ විභාගය පැවැත්වීමට. ඉතින් මේ සාධාරණ තීරණයක් මේ සම්බන්ධයෙන් ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.
මේ අතර වෘත්තීය සමිති නායකයින් සහ සිවිල් ක්‍රියාකාරීන් අත්නෝමතික ලෙස අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යැවීමට එරෙහිව සියලුම ගුරුවරුන් සඳුදා සිට මාර්ගගත අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළා. ගෝලීය රතුදත්ත ලේඛනයට අනුව මෙරට මත්ස්‍ය වර්ග 12ක් දැඩිසේ වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති බව හෙළිව තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් ලබා දෙන තොරතුරු පදනම් කරගෙන ලෝක සංරක්ෂණ සංගමය ගෝලීය වශයෙන් රතුදත්ත ලේඛනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2020 ජාතික රතුදත්ත ලේඛනයට අනුව ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයන් විශේෂ 12ක් දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවයි හෙළි වී ඇත්තේ. ව්‍යාප්තිය සහ තර්ජනය සැලකීමේදී ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍යයන් අතරින් වඩාත්ම තර්ජනයට ලක්ව ඇති මත්ස්‍ය විශේෂය බන්දුල පැතියාවන බවයි ජලජ සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ සභාපති සහ රතුදත්ත ලේඛන පිළියෙල කරන කමිටුවේ සමාජික ශාන්ත ජයවීර මහතා සඳහන් කළේ. දිය පහරවල් ආශ්‍රිතව ගස් කැපීම මත්ස්‍ය තර්ජනයට ප්‍රධාන හේතුවක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. එමෙන්ම පක්ෂීන් උරගයින් සහ ක්ෂීරපායින් වැනි වෙනත් සතුන් මුහුණ නොදෙන ප්‍රබල තර්ජනයක් ලෙස ආක්‍රමණික මත්ස්‍ය විශේෂ වලින් දැඩි තර්ජනයක් එල්ලවීම මෙම මත්ස්‍යයින්ට ඇතිවන ප්‍රධාන තර්ජනයක් ලෙසයි දැක්වෙන්නේ. 2020 ජාතික රතුදත්ත ලේඛනයට අනුව මෙරටින් වාර්තා වන මිරිදිය මත්ස්‍ය විශේෂ ගණන 97ක් වන අතර ඉන් විශේෂ 61ක් ශ්‍රී ලංකාවට ආවේනික වනවා. පොල් පැල මිලියන 40ක් දීප ව්‍යාප්තව බෙදාදීමේ වැඩසටහනක් හෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි. විශාල වශයෙන් විදේශ විනිමය ගෙනෙන කර්මාන්තයක් වන දේශීය පොල් කර්මාන්තය අවශ්‍යතාවය අනුව පොල් වගා කිරීම වැඩි දියුණු කිරීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව හෙට දිනදී පොල් පැල ලක්ෂ 40ක් දීප ව්‍යාප්තව වගා කිරීමේ සංකේතාත්මක උත්සවය හෙට අධිකරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. මේකදී අපි බලාපොරොත්තු වෙනවා විශාල විදේශ විනිමය අර්බුදයක් තියෙන අවස්ථාවක පොල් කර්මාන්තයෙන් අඩුම ගානේ ඩොලර් බිලියන 1.5ක විතර විදේශ විනිමයක් පොල් ආශ්‍රිත කර්මාන්ත වලින් ලබා ගන්නවා. එතකොට මේ පොල් වගා කිරීම සඳහා කොහොමද කෘෂිකර්මය සඳහා කාබනික පොහොර යොදාගන්නේ? එහෙම නැත්නම් රසායනික පොහොර යොදාගන්නේ? විශේෂයෙන්ම අපි නයිට්‍රජන් කියන ප්‍රභවය අපිම සපයාගන්නේ. පොල් ගහකට සාමාන්‍යයෙන් කිලෝ 3ක් විතර පොහොර දානවා. ඒකෙන් කිලෝ 1.5ක්ම දාන්නේ පොටෑසියම්. ජනාධිපතිතුමා පොටෑසියම් කියන අවසරය දුන්නා. හේතුව පොටෑසියම් ස්වභාවිකව නිස්සාරණය කරන දෙයක් නිසා අපේ රටේ පොටෑසියම් ප්‍රභවයක් අඳුනාගෙන ඉදිරි කාලෙදී නිස්සාරණ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නමුත් අද වෙනකොට පොටෑසියම් ගේන්න මියුරේට් ඔෆ් පොටෑෂ් කියන විදිහට පොටෑසියම් ගේන්න ජනාධිපතිතුමා අවසරය දීලා තියෙනවා. ඒ වගේම තමයි මේකට අවශ්‍ය කරන දේවල් ගේන්න අවසරය ලබා දුන්නා. අලි මිනිස් ගැටුම් තවමත් නිමාවක් නැහැ. එයින් පීඩා විඳින තවත් පවුලක් අපට මුණ ගැහුණේ අනුරාධපුර තලාව ප්‍රදේශයෙන්. මේ කතාව අපිට වාර්තා වුණේ අනුරාධපුර තලාව කුමාරඑළිය ප්‍රදේශයෙන්. පියා නොමැතිව දරුවන් සිව් දෙනෙකු හදා වඩා ගන්නා මවක් මෙහිදී අපට මුණ ගැහුණා. ඇය වගා කටයුතු සිදු කරමින් ජීවිත අභියෝග කෙසේ හෝ ජය ගනිමින් සිටිනවා. එහෙත් ප්‍රදේශයේ පවතින අලිමිනිස් ගැටුම උග්‍රවීමෙන් මේ පවුලට සිදුවන්නේ නොසිතූ ඉරණමකට මුහුණ දෙන්න. ඔවුන් ජීවත් වූ නිවස අවස්ථා දෙකකදීම අලින් විසින් විනාශ කර තිබෙනවා. ඒ නිසාම දරුවන්ගේ ආරක්ෂාව ගැන සිතූ එම දරුවන්ගේ මව රාත්‍රී කාලය ගත කරන්නට තෝරාගන්නේ ගසක් උඩ තැනූ කුඩා නිවසකයි. උදෑසන කාලය දරුවන් සමග වගා කටයුතු වලට යොදවන මේ මව සන්ධ්‍යා කාලය ළඟාවත්ම නිවස අසලම තනාගත් ගසක් උඩ පිහිටි කුඩා පැල්පතකට ගොඩවනවා. ඒ සිය දරුවන්ද සමගයි. දරුවන්ට අධ්‍යාපනය සිදු කරන්නට වන්නේත් කුප්පි ලාම්පු එළියෙන්. මෙච්චර උඩකට ඇවිල්ලා මේ ඉන්න බය නැද්ද? බයයි. ඒ බය වුණත් අර මගේ දරුවෝ රැක ගන්න ඕන කියන අවදානම ඉතින් මම ගන්නවා. මෙතන ඉඳලා අලියත් එක්කන් දිව්ව කිලෝමීටරයකට වඩා දුර. ඒ චූටි දුව මම වඩාගෙන ගිහින් මම දෙපොළක වැන්න. ඒක එක දුවන්න තරම් හයිය මට කොහොම ආවද කියන එක මට හිතා ගන්න බෑ මේ දුවත් එක්කන්. ඉතින් මං එහෙම දෙපොළක වැන්නත් මම බේරලා ආවේ මොකක් කරි වාසනාවකට කියලා තමයි මම හිතන්නේ. අලින්ගේ හිරිහැර නිසාම ගස් මුදුනක දරුවන් ආරක්ෂා කරමින් දරුවන්ගේ අනාගතය ගැන සිතනා මේ මවගේ ඉල්ලීම මෙයයි. රැට බයයි වැස්ස හීතල ඊට වඩා මට දරුවන්ට ආරක්ෂාවක් නැහැ. ලොකු ළමයි දරුවෝ ඉන්නේ. අලින්ට වඩා උසින් මට ඉන්න පුළුවන් විදිහට එක කාමර කෑලි දෙකක් මාස
11ක් විතර මේකෙම දරුවන්ට පුළුවන් නම් ෆෝන් එකක් ඉගෙන ගන්න. ওই දෙක විතරයි මම ඉල්ලන්නේ. මට වෙන මොකුත් ඕනේ නැහැ. පෞරු සීමාවලින් වෙන් වෙන සමාජයක පෞරු සීමාවෙන් එක්වෙන කතාවක් මේ. කාරුණික හදවත්වල කාරුණික පෞරයි ඒ සීමාවන් එක් කරන්නේ. පෞරු සීමාවලින් තව කෙනෙක් වෙන් කරන්න නෙවෙයි. කීප දෙනෙක් එක් කරන්න පුළුවන් නම් එක වෙනස් දෙයක් වේවි. මේ ඒ වගේ පෞරක්. Wall of Kindness. කරුණාවේ පෞර. බලන්න මේ බිත්තිවල එල්ලා තියෙන දේවල් මොනවද කියලා. එතන තියෙන ඇඳුම්, ශීත කාලෙට පළඳින ඇඳුම්, සෙල්ලම් බඩු, පාවහන්. මේ හැමදේම තියෙන්නේ තවත් කෙනෙක් වෙනුවෙන්. ඒ අයට අරගෙන යන්න. ඉරානය තමයි මේ සංකල්පය මුලින්ම ක්‍රියාත්මක කරන්නේ. ඒ ඉරානයේ ඉන්න නිවාස නොමැති ජනතාවට. ශීත කාලයේදී නිවාස නොමැති ජනතාව දැඩිසේ අසරණ වෙනවා. ඒ නිසාමයි මේ ආරම්භ වෙන්නේ. පස්සේ තවත් රටවලට මේ ක්‍රමය ව්‍යාප්ත වෙනවා. ඉන්දියාවෙත් මේ කරුණාවේ පෞර දකින්න පුළුවන්. තමන් නිවත දමන භාවිත කරන්න පුළුවන් ඇඳුම් නැත්නම් අලුත් ඇඳුම් පොත්පත් පවා මේ පෞරේ තියෙනවා. ඉතින් මේවා ගන්න තවත් පිරිසක් එනවා. ඔබට අතිරික්ත යමක් ඇත්නම් ඒ මෙහි තබන්න. ඔබ සතුව නැති දෙයක් තිබේ නම් එය මෙතනින් නරගෙන යන්න. මේ කරුණාවේ පෞරස්සල සඳහන් කරලා තියෙනවා. ඉතින් පැය 24 පුරාම මේ කාරුණිකත්වයේ පවුරු පිරීලා තියෙනවා. කරුණාවෙන් තව කෙනෙක් වෙනුවෙන්. සීමා මායිම් වෙන් කරන්න ඉදිවුණු සමහර පවුරු අතර සීමා මායිම් කිසිවක් නැති මේ වගේ පවුරු මිනිස්සු වෙන් කරනවා වෙනුවට එක් කරනවා. කරුණාව කියන්නේ ඒ වගේ දෙයක්. තව කෙනෙක් වෙනුවෙන් සිදු කරන දෙයක්. හැබැයි මේ කාරුණිකත්වයේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි නම් ගම් කිසිවක් මේක නැහැ. උදව් කරනවා. තව කෙනෙක්ට කිසිවක් බලාපොරොත්තු නොවි. මේ කාරුණිකත්වයේ ප්‍රතිඵලය තමයි මේ ඇඳුම් සපත්තු අරගෙන යන මිනිස්සුන්ගේ දරුවන්ගේ හිනාව. අවධානය විදෙස් පුවත් වෙත. පසුගියදා වෙඩි ප්‍රහාරයකින් මරා දැමුණු හයිටි රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විදේශී අතපෙවීමක් ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පසුගිය බදාදා අලුයම හයිටිය ජනාධිපති ජොයනෙල් මෝස් ඝාතනය සිදු කර ඇත්තේ විශ්‍රාමික කොළොම්බියානු සොල්දාදුවන්ගෙන් සැදුම්ලත් ඝාතකයින් කණ්ඩායමක් විසින් බව එරට පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුවෙම කණ්ඩායමට කොළොම්බියානුවන් 26 දෙනෙකු සහ හයිටි සම්භවයක් ඇති ඇමරිකානුවන් 2 දෙනෙකු ඇතුළත් බව පොලිස් ප්‍රධානී ලියෝන් චාල්ස් විසින් නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකු පලා ගොස් ඇති අතර මේ වන විට හයිටි ඇමරිකානුවන් 2 දෙනා ඇතුළු 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. තවද පෝට් ඕ ප්‍රින්ස් අගනුවරදී පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් තවත් සැකකරුවන් පිරිසක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මේ අතර හයිටි ජනාධිපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විදේශීය අතපෙවීමක් ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වෙමින් පවතින බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමර්ශනය කරන බවත් විදේශ මාධ්‍ය අනාවරණය කළා. පසුගිය බදාදා අලුයම තුවාකුකරුවන් පිරිසක් ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදී ඔහුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඇති අතර මේ වන විට හයිටි ජනාධිපතිවරයාගේ බිරිඳ මාටින් බරපතල තුවාල හේතුවෙන් ප්‍රතිකාර සඳහා ෆ්ලොරිඩාවට ගෙන ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඉන්දියාව නියමුවන් රහිත නව ඩ්‍රෝන ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවරගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව එරට ආරක්ෂක මර්මස්ථානයන්ට එල්ලවිය හැකි තර්ජනය පාලනය කිරීම සඳහා මෙම නව ආරක්ෂණ පද්ධතිය යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළ ඇත්තේ. එහි පළමු අධීරය යටතේ ඩ්‍රෝන ආරක්ෂණ පද්ධති 10ක් ස්ථාපිත කිරීමට නියමිත අතර ලේසර් තාක්ෂණය යොදා ගනිමින් ඒවා දේශීයව නිපදවීමටද සැලසුම් කර තිබෙනවා. පසුගියදා ජම්මු කාශ්මීර ගුවන් හමුදා කඳවුරකට කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන යානා යොදා ගනිමින් පුපුරණ ද්‍රව්‍ය හෙලීමක් සිදු කරනු අතර ඉන් අනතුරුවයි ඉන්දිය රජය මෙලෙස නව ඩ්‍රෝන ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවරගෙන ඇත්තේ.
හෙට ජූලි 10 වැනිදා. සිංහල සාහිත්‍යකෙත එකළු කළ සාහිත්‍ය දරයෙකු නවකතාකරුවෙකු කෙටිකතාකරුවෙකු පුවත්පත් කලාවේදීකු වූ ගුණතිලක බණ්ඩාර සේනානායක මහතා උපත ලබා ඇත්තේ 1913 වසරේ ජූලි මස 10 වන දිනයි. ලොව ප්‍රථම සංවේදන චන්ද්‍රිකාව වන ටෙලස්ටා චන්ද්‍රිකාව නාසා ආයතනය විසින් කක්ෂගත කර ඇත්තේ 1962 වසරේ හෙට වැනි දිනකයි. එය ලොව ප්‍රථම ක්‍රියාකාරී සංනිවේදන චන්ද්‍රිකාව මෙන්ම ලොව ප්‍රථම වාණිජ ගෙවීම් අභ්‍යවකාශ යානයද වනවා. බොරිස් යෙල්ට්සින් රුසියාවේ ප්‍රථම වරට තේරීපත් වූ ජනාධිපතිවරයා ලෙස බලයට පත්ව ඇත්තේ 1991 වසරේ ජූලි මස 10 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස් 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.